සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනය කරපු අධිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජය ගොල්ල ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ඇස්ට්‍රසෙනිකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් එන්නත ලබා දීම නතර කෙරේ. බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි. අමාත්‍යංශ කිහිපයක විෂය පතයන් වෙනස් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්. පෞද්ගලිකංශයේ සේවක අවම වැටුප ඉහළ නැංවීමට අවධානය. ඉන්දීය කැබිනට් මණ්ඩලයේ හදිසි සංශෝධනයක්. අමාත්‍යංශ කිහිපයක විෂයපතයන් වෙනස් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අතර බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දීමෙන් අනතුරුව සිය අමාත්‍යංශයේ වැඩ බාරගත්තා. බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී. මෙතෙක් මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙසයි. අනතුරුව අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමද සිදු කෙරුණා. ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේයි. අන්‍යාකාරකින් ශ්‍රී ලංකාව තුළදී හෝ ඉදිරිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ ජාතික ලයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලාස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහායි බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස දිවුරුම් දීම සිදු කෙරුණේ. මේ අතර අමාත්‍යංශ කිහිපයක විෂයපතයන් වෙනස් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය මගින් මුදල් නගර සංවර්ධන හා නිවාස බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇතුළු අග්‍රාමාත්‍යවරයා යටතේ ඒකාබද්ධව තිබූ අමාත්‍යංශ අතරින් මුදල් අමාත්‍යංශය වෙනම අමාත්‍යංශයක් ලෙස ප්‍රකාශයට පත්වනු ඇති. මේ අතර ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශය නමින් නව අමාත්‍යංශයක්ද මෙම ගැසට් නිවේදනය මගින් ස්ථාපිත කර තිබෙනවා. වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයක් අලුතින් ස්ථාපනය කර ඇති අතර මීට පෙර නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම් හා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතේ තිබූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියද ඊට ඇතුළත්. අලුතින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය කාබනික ආහාර එළවලු පළතුරු මිරිස් ලූණු හා අර්ථාපල් වගා ප්‍රවර්ධනය බීජ නිෂ්පාදනය හා උසස් තාක්ෂණ කෘෂිකර්ම නමින් නව රාජ්‍ය අමාත්‍යංශයක්ද ස්ථාපිතයි. මේ අතර තවත් රාජ්‍ය අමාත්‍යංශ දෙකක සංශෝධනයක් සිදුව තිබෙනවා. ඊට අදාළ රාජ්‍ය අමාත්‍යවරු අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත්තේ. ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය කාබනික ආහාර එළවලු පළතුරු මිරිස් ලුණු හා අර්ථාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දෙනු ලැබුවා. එමෙන්ම අමාත්‍යංශ සංශෝධනයත් සමග මොහාන්ද සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දී ඇත්තේ.
ඇස්ට්‍රාසනකා දෙවන මාත්‍රාව වෙනුවට ෆයිසර් එන්නත ලබා දීම අද සිට අත්හිටුවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ මේ මාස 3 වන සතිය වන විට මෙරටට ඇස්ට්‍රාසනකා එන්නත් මාත්‍රා මිලියනයකට අධික ප්‍රමාණයක් ලැබීමට නියමිත වීම හේතුවෙන්. මේ අතර ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1243 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,68,676ක් දක්වා ඉහළ ගියා. ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1243 දෙනා අතරින් 1229 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් වනවා. එමෙන්ම විදේශයන්හි සිට පැමිණි 14 දෙනෙකුද ආසාදිතයින් අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වුණේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 223ක්. එමෙන්ම සෙසු ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 183ක් වාර්තා වූ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 168ක් ලෙසයි දැක්වෙන්නේ. අපේ රටේ ඔය ලැම්ඩා කියන වෛරසයේ භයානක තත්ත්වයක් නැත්නම් අපේ සූදානමක් තියෙනවද අලුත් වෛරස් වලට මුහුණ දීම සඳහා? මේ දවස්වල මේ වෛරසය හොයාගත් රටවල කරන්නා වූ ක්‍රියාවන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විමසිල්ලෙන් ඉන්නේ. ඒ අයගෙන් ඉගෙන ගන්නා පාඩම් තමා අපිට අපේ රටට මේක පැමුණුනොත් අපි ක්‍රියාත්මක කරන්න අපිට උදව් වෙන්නේ. ඕනෑම නව ප්‍රභේදයක් කියන්නේ අපේ පාලන ක්‍රියාවලියට සහ අපිට අපේ ජීවිතවලට ගන්නකොට තර්ජනයක් කියන එක අපි අවිවාදයෙන් පිළිගතේ. ඒ නිසා ඒවෙන් ආරක්ෂා වීම වැදගත් වෙනවා. ඒවා ලංකාවට පැමිණීමට තියෙන ඉඩකඩ අවම කිරීමට කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ සඳහා මේ වෙනකොට අපේ රටේ සියලු දෙනාම දැනුවත් වෙලා තියෙන්නේ. අපි ඒ දැනුවත් වුණු ආකාරයට හැසිරුණොත් ආවත් මේක බරපතල ලෙස පැතිරෙන එක වළක්වා ගන්න අපිට පුළුවන්. මේ අතර කොවිඩ් ආසාදනය වී පුද්ගලයන් 38 දෙනෙකු පෙරේදා මිය ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිත මරණ 40ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3391ක් දක්වා ඉහළ ගියා. මේ අතර මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෙනුවට යුද හමුදාව විසින් ෆයිසර් එන්නත් ලබා දීම අත්හිට වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජුලි මාස 3 වන සතිය වන විට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියන 1.4ක් ලැබීමට නියමිත බවයි. තාක්ෂණික වශයෙන් ගත් ඕනෑම එන්නතක පළමු මාත්‍රාව දුන්නු එන්නත් වර්ගයෙන්ම දෙවන මාත්‍රාව දීම තමයි වඩාත්ම සුදුසු හැටියට සලකනවා. එවැනි තත්ත්වයක් තුළ අපිට මේ ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාවට අවශ්‍ය කරන එන්නත් වග ලබා ගැනීමේ තිබුණු අනිශ්චිතතාවය නිසා ඊළඟ විකල්පයක් හැටියට මේ ලැබුණු ෆයිසර් එන්නත් තොගය දීමට කටයුතු ආරම්භ කරා. කෙසේ නමුත් මේ වෙන විට අවශ්‍ය තරම් ඇස්ට්‍රාසෙනිකා තොග ලැබුණු වහාම ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා දුන් සියලු දෙනාටම පාහේ මේක ලබා දීමට පුළුවන් බව පැහැදිලි වන නිසා මේ තීරණය අරගත්තා. එන්නත් කරන වැඩපිළිවෙල සම්බන්ධව තීරණ නිශ්චිත වේලාවට නොදීම තුල මතවාද ඉදිරිපත් වෙන්න පටන් ගන්න තියෙනවා. ෆයිසර් එන්නත තබාගෙන ඉන්න කුමක් සඳහා මේ සතියේදී නියමිත මාත්‍රා අනිවාර්යයෙන්ම ලැබෙනවා. මෙවැනි ගැටලුකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ අතර මින් ඉදිරියට විදේශ රටවල සිට කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දින 14කට පසු දිවයිනට පැමිණෙන පුද්ගලයින්ට නිරෝධායනය අවශ්‍ය නොවන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළා. කෙසේ වෙතත් මෙරටට පැමිණීමෙන් පසු කොවිඩ් පරීක්ෂණ වාර්තාවක් ලබාගෙන එමගින් කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වීමෙන් පසු නිවෙස් බලා යා හැකි බවයි එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ. මේ අතර අනුරාධපුර ප්‍රදේශයේ වයස් අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා සයිනෝෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම අද සිදු කළ බව අනුරාධපුර මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළා. මේ අතර තවත් ප්‍රදේශ දෙකක් අද උදෑසන 6 සිට හුදකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ අගලවත්ත ග්‍රාමය, බෝගහකොටුව ග්‍රාම නිලධාරී වසමේ හරස්කම ග්‍රාමය එලෙස හුදකලා කර තිබෙනවා. එසේම මාතලේ සහ මඩකලපුව දිස්ත්‍රික්කවල හුදකලා කර තිබූ ප්‍රදේශ 7ක හුදකලාභාවයද අද උදෑසන සිට නිදහස් කළ බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 25741ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,39,584ක් ලෙසයි. සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව පුරා රටවල් වෙත නිවේදනය කරනවා.
කොවිඩ් වෛරසයේ දරුණු අවදානම් තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බැවින් සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලුම රටවල් වලට මෙම අවවාදාත්මක නිවේදනය කර තිබෙනවා. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ කොවිඩ් අවදානම පහව නොගිය පසුබිමක දෛනික කටයුතු පවත්වාගෙන යාම තවදුරටත් ප්‍රමාද කළ යුතු බවයි. මේ වන විට ලොව පුරා නව කොවිඩ් රැල්ලක් ආරම්භ වී ඇති බවත් සැබෑ වසංගත තත්ත්වය තවමත් ආරම්භ වී නොමැති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. මේ අතර අප්‍රිකානු කලාපය තුළද කොවිඩ් තුන්වන රැල්ලක් ආරම්භ වී ඇති අතර සෑම සති 3කට වරක් ආසාදිතයින් දෙගුණ තෙගුණ වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර ඇමරිකාව තුළ ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීම හේතුවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ගෙවුණු දිනේදී ඩෙල්ටා ආසාදිතයින් 60කට ආසන්න සංඛ්‍යාවක් හඳුනා ගැනීමත් සමග ඇමරිකාවේ ප්‍රධාන නගර කීපයක් තුළ දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. මේ අතර නිව්යෝක් නගරයේ කොවිඩ් අවදානම තිබියදී සේවයේ නිරත වූ කම්කරුවන් නැගීම සඳහා පෙළපාලියක් සංවිධානය කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඉදිරි වසර 4 ඇතුළත ශ්‍රී ලංකාව තෙල් ගවේෂණය සිදු කරන රටවල් අතරට එක්වන බව බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අපිට මේ තෙල් ප්‍රශ්නේ අර්බුදයට තියෙන්නේ ක්ෂණික විසඳුම් නෙවෙයි මධ්‍යකාලීන සහ දිගුකාලීන විසඳුම්. ඉදිරි වසර දෙකමාර ඇතුළත අපේ රටේ සමස්ත තෙල් අවශ්‍යතාවය රට තුලම පිරිපාදු කරගන්න පුළුවන් වෙනවා. වසරකට ඩොලර් මිලියන 350ක් ඒ හරහා අපි ඉතුරු කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඕර ආනයනයේට වසරකට වැය වෙන විදේශ විනිමය මේ රටේ ඉතුරු කරගන්න පුළුවන් මේ තෙල් පිරිපාදුව බී කිරීමෙන් පමණක්. දීර්ඝ කාලීන විසඳුම වෙන්නේ ගරු මන්ත්‍රීතුමනි. දැන් බලන්න තෙල් මිල ඉහළ යද්දී අපේ රට බියටපත් වෙනවා. දුකටපත් වෙනවා. හැබැයි අරාබි රටවල් සතුටටපත් වෙනවා. මොකද ඒ රටවල් වල තෙල් නිෂ්පාදනය වෙන්න නිසා තෙල් මිල ඉහළ යනවා කියන්නේ ආදායම ඉහළ යනවා කියන එකයි. අපේ රටේ තෙල් සහ ගෑස් සම්පත තියෙනවා. 1964 මේ තෙල් ගවේෂණයට තෙල් සංස්ථාවයට ඒකකයක් පිහිටෙව්වා. නමුත් මේ සම්පත ගොඩ දා ගන්න බැරි වුණා. ඔබතුමාගේ දැනගැනීම පිණිස කියනවා තවත් සති දෙකකින් අපි ගැසට් මගින් ප්‍රසිද්ධ කරනවා කයින්ජ තෙල් සම්පත් සංවර්ධන පනත. එහි ප්‍රතිඵලයක් විදියට ඉදිරි වසර 4 ඇතුළත ශ්‍රී ලංකාව තෙල් සහ ගෑස් නිපදවන රටවල් අතරට අපි එකතු කරනවා. ඒතර ඔබතුමා මතු කරන ප්‍රශ්නේ සදාකාලිකව විසඳෙනවා. මේ 2021 අගෝස්තු මාසේ යන්න තිබිලා ඔක්තෝබර් 4 වෙනිදාට කල් යනවායි කියන උසස් පෙළ දරුව තමයි සෝචනීයම ශිෂ්‍ය කණ්ඩායම ඉතිහාසයේ 87 89න් පස්සේ ඒ ශිෂ්‍යයෝ දෙමව්පියොත් එයාගේ ඉල්ලීමක් තියෙනවා. මේ විභාගයේ ඔක්තෝබර් මාසේ පවත්වන දිනය ගැන යලි සමාලෝචනය කරන්න කියලා එක පැත්තකින්. විභාග පැවැත්වීම පිළිබඳ ශිෂ්‍යයන් යම් දුෂ්කරතාවයන්ට පත් වුණා COVID-19 තත්ත්වය නිසා. ඒ සියල්ලක්ම සැලකීමට භාජනය කළා. ඒ විභාග යම් කිසි ප්‍රමාණයකට අපි කල් දානවද කියන එක තීරණය ගන්නවා. ඒක ශිෂ්‍යයන්ට සාධාරණ විදිහට අපි තීරණය ගන්නවා. සමාජ කතිකාවතක් තියෙනවා ගරු අමාත්‍යතුමනි. දකුණු කොරියානු රැකියා අපිට ලැබිලා තියෙන කෝටා එක අවලංගු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම ඔබතුමාගෙන් නිල වශයෙන් දැනගන්න කැමතියි. එහෙම අවදානමකට අපේ රට ලක් වෙලා තිබෙනවද කියලා. අවදානමකට පත් වෙලා නැහැ. නමුත් මේ පත් වෙලා තියෙන ලෝක කොවිඩ් තත්ත්වයේ යටතේ කොරියාවේ හාම්පුතුන් විසින් අපි දැන් 5000ක් වෙබ් අඩවියට සුදුසුකම් කියන අය දාලා තිනවා. ඔවුන්ගෙන් තෝරා ගැනීමක් ඒ පැත්තෙන් වෙන්නේ නැහැ. අපිට තනියම යවන්න පුළුවන් කමක් නැහැ. ඒ පැත්තෙන් තෝරා ගන්න අය පමණයි අපිට යවන්න පුළුවන්කම තියෙන්නේ. කොරියාව පැත්තෙන් හාම්පුතුන් මොවුන් ලබා ගැනීමට කැමැත්ත දක්වනවා නම් මේ 5000ම අපිට යවන්න පුළුවන්. නමුත් ඒක තියෙන්නේ කොරියානු හාම්පුතුන්ගේ අතේ. පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප ඉහළ නැංවීමට අදාළ පනත් කෙටුම්පත කම්කරු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. මෙරට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික අවම වැටුප ඉහළ නැංවීමට අදාළ සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත් කරන පනත් කෙටුම්පත ඊයේ කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යංශීය උපදේශක කාරක සභාවේදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා. එම කාරක සභාව රැස් වූයේ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව දැනට පවත්නා අවම මාසික වැටුප රුපියල් 10,000 සිට 12,500 දක්වා සහ අවම දෛනික වැටුප රුපියල් 400 සිට 500 දක්වා ඉහළ නැංවීමට අදාළව 2016 අංක
තුන දරන සේවකීන්ගේ අවම වේතන පනතේ තුන්වන වගන්තිය සංශෝධනය කිරීමටයි එමකින් අදහස් කර ඇත්තේ. මෙම නීති කෙටුම්පත අනුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින් පනවා ඇති කිසිදු තහනමකට හෝ සීමා කිරීමකට යටත් නොවන බවයි පාර්ලිමේන්තු සංනිවේදනාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. එමෙන්ම අනුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බවට ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත සහතිකය යොමු කර ඇති බවත් ඒ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කිරීම පිළිබඳවත් කාරක සභාවේ අවධානයට යොමු ඇති බවයි පාර්ලිමේන්තු සංනිවේදනාංශය සඳහන් කළේ. ඇමරිකාව නැවත වරක් ඔවුන්ගේ සංචාරක මාර්ගෝපදේශන යාවත්කාලීන කර තිබෙනවා. යනු ඔවුන් ශ්‍රී ලංකාව නම් කර ඇත්තේ කොවිඩ් අවධානම තුන්වන කාණ්ඩයේ ඇති අධි අවධානම් රටක් ලෙසයි. මේ පිළිබඳ පැහැදිලි කරමින් මෙරට ආරක්ෂක අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කළා. අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ සම්පූර්ණ එන්නත්කරණයකට ලක්ව නැති අමරිකානු පුරවැසියන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී COVID-19 රෝගයට ගොදුරුවීමේ අවධානම අධික බවයි. ශ්‍රී ලංකාව අධික කොවිඩ් අවධානමක් ඇති රටක් ලෙස අමරිකාව විසින් නම් කර තිබීම මීට හේතුවයි. එමෙන්ම ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් මෙම නවයාවත්කාලීන කිරීමේදී දැක්වෙන්නේ කෙටි දැනුම්දීමකින් හෝ එසේ නොමැතිව ඕනෑම මොහොතක ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අමරිකානු සංචාරකීන්ට ඇති බවයි. බස් නැවතුම්පල ගුවන්තොටුපළ සංචාරක හෝටල් අවන්හල් ආදිය ඉලක්ක කරගෙන මෙම ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බව ඔවුන් මෙම යාවත්කාලීන කිරීම හරහා සංචාරකීන්ට සිහි කැඳවා තිබෙනවා. ඒ අනුව මේ පිළිබඳව පැහැදිලි කරමින් මෙරට ආරක්ෂක අමාත්‍යාංශය අද නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කර ඇත්තේ එක්සත් ජනපදය විසින් 2021 මැයි මාස 24 වන දින ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබූ 4 වන මට්ටමේ සංචාරක සීමාවන් 2021 ජූලි මාස 6 වන දින 3 වන මට්ටම දක්වා යාවත්කාලීන කර ඇති බවයි. ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජනපද 3 වන කාණ්ඩය යටතේ සංචාරක සීමාව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් කාලීනව නිකුත් කරනු ලබන සංශෝධනයක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන් මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ COVID-19 තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව මෙසේ එක්සත් ජනපද සංචාරක සීමා නිකුත් කර ඇති අතර එහිදී ත්‍රස්තවාදී තර්ජන සැබැඳිව එයට ඇතුළත්වීම එම වර්ග කිරීමට අනුව සාමාන්‍යයෙන් සිදුවන්නක් බවයි. තවද කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ඊයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබූ සංචාරක සීමාවන් 4 වන මට්ටමේ සිට 3 වන මට්ටම දක්වා යාවත්කාලීන කිරීම සිදු කර ඇත්තේ හුදෙක් රටේ පවතින COVID-19 තත්ත්වය නිසා බවත් ත්‍රස්තවාදී තර්ජන මට්ටමේ කිසිදු වෙනසක් එහි සඳහන් නොවන බවයි. එමෙන්ම බුද්ධි තොරතුරු විශ්ලේෂණයට අනුව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හෝ එවැනි තර්ජන පිළිබඳ තොරතුරු මේ වනතෙක් වාර්තා වී නොමැති බවයි ආරක්ෂක ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. ඩිජිටල් හැඳුනුම්පත නිර්මාණය කිරීමේ මූලික පියවර ලෙස ලබන නොවැම්බර් මාස 18 වනදා වන විට දත්ත පද්ධතිය එක්රැස් කිරීම ආරම්භ කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹදී පැවති උත්සවයකට එක්වමින්. අපි මේ රට ඩිජිටල් මාවතට රැගෙන යාමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. අපි දකින දේ තමයි රාජ්‍යාංශයේ ඩිජිටල්කරණය කිරීම කියන්නේ මේ අලුත් සංකල්පයක් නෙවෙයි. සමහර ආයතන ආරම්භ කරලා තියෙන්නේ අවුරුදු 25කට කලින්. සමහර ආයතන National Unique Digital ID එක අවුරුදු 30කට කලින් තමයි සංකල්පය තාක්ෂණයත් එක්ක හැඳුනුම්පතක් එන්න ඕනේ කියන සංකල්පය ආවේ. ඒ කෙසේ වෙතත් අපේ රටේ තරුණ පරම්පරාවට මේ රාජ්‍යාංශයේ ඩිජිටල් කරනවා කියන එක හීනයකට පමණක් සීමා වෙලා තියෙනවා. ඉතින් අපි වගකීමකින් කියන්නේ එය යථාර්ථයක් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල අපි මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් ඉන්නවා. අපි නොවැම්බර් මාසයේ 18 වෙනකොට දත්ත පද්ධතිය එක්රැස් කිරීමේ වැඩසටහන අපි ආරම්භ කරනවා. දත්ත පද්ධතිය එක්රැස් කරනවා කියන කාර්යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත නිර්මාණය කිරීමේ මූලික පියවර විදියට එය නොවැම්බර් මාසයේ ආරම්භ කරාම අපිට වසරක් ඇතුළත යුනික් ඩිජිටල් ID එක බයෝමැට්‍රික්ස් එක්ක ලබා දෙන්න පුළුවන් පරිසරය නිර්මාණය වෙනවා. ඒ සඳහා අවශ්‍ය අනපනත් නීති කෙටුම්පත් සියල්ල මේ වෙනකොට සම්පාදනය කරමින් තියෙනවා. අපි විශ්වාස කරනවා Data Protection Act එක, ඒ වගේම Data Protection Agency එක අපිට අගෝස්තු මාසයේ වෙනකොට Act එක පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒජන්සිය පිහිටවන්න අවකාශය ලැබෙයි. ඉතින් එය ඉතාමත් සාධනීය සහ අනාගතවාදී පියවරක් විදිහට අපි දකිනවා. ඒ වගේම මේ තුල මුළු රටම ග්‍රාම සේවා වසමේ ඉඳන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 100ක් ලබන අවුරුද්දේ වරිපණම් බදු ගෙවීමෙන් ආරම්භ කරාම ඩිජිටලයිස් කරන්න බලාපොරොත්තු වෙනවා. අවුරුද්දේ 100 ගානේ අවුරුදු 3ක් යනකොට 4ක් යනකොට සියලුම ප්‍රාදේශ සභා ඩිජිටල් ප්ලැට්ෆෝම් වලට එනවා. ඒ වගේම අනිකුත් රාජ්‍ය ආයතන ඉඩම් මේ සියල්ලම ඩිජිටල් ප්ලැට්ෆෝම් වලට අපි ඊළඟ අවුරුදු 3 ඇතුළත රැගෙන එන්න අවශ්‍ය වැඩපිළිවෙල හදනවා. මේ දිනවල නිවසට වී තමන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරන දරුවන්ට කිසිදු බයක් සැකක් නොමැතිව ජංගම දුරකථනය භාවිත කරන්න පුළුවන් ක්‍රමවේදයක් ගැනයි මේ කියන්නේ යන්නේ. දරුවෙකුට දුරකථනය ලබා දෙන හැම දෙමව්පියෙක්ම මේ ගැන දැනගත යුතුයි.
අද වන විට වයස් භේදයකින් තොරව සියලුම දෙනාට ජංගම දුරකථනය නැතුවම බැරි උපකරණයක් වෙලා තියෙනවා. මේ දිනවල දරුවන් ඔන්ලයින් මාර්ගයෙන් නිවසටම වී අධ්‍යාපනය ලබන නිසා දරුවන් අතර ජංගම දුරකථනය වැඩි වෙලාවක් රැඳී තියෙනවා. අධ්‍යාපන කටයුතු මූලික කරගනිමින් ඔබේ දරුවා එය භාවිතා කළත් ඒ ඔස්සේ ඔවුන් නොමග යෑමට වැඩි ඉඩකඩක් පැවතිය හැකියි. කෙසේ වෙතත් දෙමව්පියන්ට සෑම මොහොතකම දරුවා දුරකථනය භාවිතා කරමින් සිදු කරන කටයුතු පිළිබඳව අවධානයෙන් සිටීමට කාලයක් වැය කිරීමට හැකියාවක් නැහැ. නමුත් මේ ක්‍රමය ඔස්සේ ඔබට හැකි වෙනවා ඔබේ දරුවා දුරකථනයට භාගත කරගනු ලබන මෘදුකාංග පිළිබඳව තීරණය කරන්න. ඒ ගැනයි මේ සටහන. ඔව්. මේ දිනවල ඔබගේ දරුවා ඔබගේ දරුවාගේ ජංගම දුරකථනයට විවිධ වර්ගයේ යෙදවුම් භාගත කරගන්න බව අපි දන්නවා. ඉතින් ඒ භාගත කරන යෙදවුම් සම්බන්ධව සමහර විට දෙමව්පියන් වන ඔබට අවබෝධයක් නැතුව ඇති. හැබැයි ඔබට පුළුවන් තමන්ගේ දරුවා දුරකථනය භාවිතා කරලා භාගත කරගන්නා යෙදවුම් පාලනය කරන්න. ෆෝන් එක අතර ගත්තයින් පස්සේ මෙන්න මේ ෆෝන් එකේ මෙනු කියන බටන් එක ක්ලික් කරයින් පස්සේ අපට ලැබෙනවා අපේ දුරකථනයේ තියෙන ඇප් වර්ග මොනවද කියලා දැක ගන්න පුළුවන්. ඒ යටතේ Play Store කියන ඇප් එක උඩ ක්ලික් කරයින් පස්සේ අපට ලැබෙනවා Play Store එකේ ඇතුලේ තියෙන දේවල්. ඊට පස්සේ Play Store ඇප් එකේ දකුණු පැත්තේ උඩ කෙළවරේ තමන්ගේ Google account එක පෙන්නනවා. මෙන්න මේ account එක ක්ලික් කරයින් පස්සේ මෙන්න මේ කොටසේ තියෙන settings කියන command එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට දැක ගන්න පුළුවන් settings යටතේ විවිධ අණු කොටස් කීපයක් තියෙනවා. හැබැයි මේ වැඩේදී අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කියන family කියන command එක. family කියන command එක ක්ලික් කරයින් පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදියට තවත් අණු කොටස් කීපයක් දැක ගන්න. අන්න එතනදී අපි මේ වෙලාවේ ක්ලික් කරනවා parental control කියන කොටස. දැන් මේ වෙලාවේ parental control කියන එක මෙතන off කරලා තියෙන්නේ. අපි මේක on කරගත්තයින් පස්සේ අපිට පුළුවන් දරුවා භාගත කරන app මොනවද කියලා තීරණය කරන්න. මෙන්න මේ කියන බටන් එක උඩ ක්ලික් කරයින් පස්සේ ඔබට ඒ වෙනුවෙන් පාස්වර්ඩ් එකක් නැත්නම් මුරපදයක් යෙදීමට සිද්ධ වෙනවා. අපිට පුළුවන් උදාහරණයක් විදියට 1 2 3 4 කියන අංක 4 ලබා දීලා OK කියන බටන් එක උඩ ක්ලික් කරන්න. පාස්වර්ඩ් එක තහවුරු කරන්න අපි නැවත වරක් ඒ පාස්වර්ඩ් එක මේක ඇතුළත් කරන්න ඕනේ. 1 2 3 4 කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මේක OK කරන්න. ඔබට පේනවා මේ වෙලාවේදී කලින් තිබුණේ parental control කියන එක off කියලා දැන් ඒක on වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබගේ දරුවාගේ දුරකථනයට භාගත කරන ඇප් මොනවද කියලා මේ මොහොතේ ඉඳන් තීරණය කරන්නේ ඔබ. මෙන්න මේ විදිහට මේකේ තියෙනවා apps and games. apps and games කියන command එක ක්ලික් කරයින් පස්සේ අම්මේ තාත්තේ ඔබට පුළුවන් ඔබගේ දරුවාගේ වයස් මට්ටම අනුව දරුවා භාවිතා කරන ඇප් වර්ග මොනවාද කියන එක ස්වයංක්‍රීයව පාලනය වෙන්නට අවස්ථාව ලබා දෙන්න. අවුරුදු 3ට වැඩි සහ අවුරුදු 7ට වැඩි කියන කොටස අතර ඔබ තෝරනවා නම් මේ තිරේ දිස්වන ආකාරයට ඔබගේ දරුවාට ඩවුන්ලෝඩ් කරගන්නට හැකියාව ලැබෙන්නේ Google වෙතින් වයස අවුරුදු 3ත් 7ත් අතර දරුවන් සඳහා නිර්දේශ කරපු ඇප් වර්ග විතරයි. සරලවම ඔබේ දරුවාට වයස අවුරුදු 18ට අඩු සියලුම වර්ගයේ මෘදුකාංග භාගත කිරීමට අවස්ථාව ලබා දෙන්නට ඔබ දෙමව්පියෙක් වශයෙන් ඔබ කැමති නම් ඔබට පුළුවන් allow all including unrated කියන එක ක්ලික් කරයින් පස්සේ ඔබට පේනවා මේ විදියට ඔබගේ දරුවාගේ ජංගම දුරකථනයට වයස අවුරුදු 18ට අඩු Google විසින් නිර්දේශ කරන ලද සියලුම වර්ගයේ මෘදුකාංග ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව ලැබෙනවා කිසිදු ගැටලුවකින් තොරව. ඔබට පුළුවන් මෙන්න මේ save කියන බටන් එක ක්ලික් කරයින් පස්සේ ඔබ විසින් මේ යෙදුවා වූ සියලුම හැඩගැස්වීම් ඔබ වෙනස් කරපු settings save කරගන්න. දැන් ඔබට පේනවා ඔබ parental control on කරලා තියෙනවා. ඒ වගේම apps and games වලට ගිහිල්ලා ඒකේ settings වෙනස් කරලා තියෙනවා. දැන් ඔබගේ දරුවා සුරක්ෂිතයි කියන කාරණය ඔබට සහතික කරගන්නට පුළුවන්. ඔබගේ දරුවාට හැකියාවක් නැහැ Google තුල තියෙන ඕනෑම වර්ගයේ app එකක් download කරගෙන ඒ ඇතුළට ගිහිල්ලා ඒ විවිධ කටයුතු වල නිරත වෙන්න. ඉතින් ඔබගේ දරුවා දැන් ආරක්ෂිතයි. වකුගඩු සැත්කමක් සඳහා මුදල් නොමැතිව දිනෙන් දින ජීවිත සිහිනය බොඳ වෙන පවුලක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණා. ඒ දඹුල්ල ගලේවෙල ප්‍රදේශයෙන්. තවමත් 31 වන වියේ පසුවන චාමර මොත්සංක දෙදරුපියෙක් ජීවත් වෙන්නේ දඹුල්ල ගලේවෙල දේවහුව වටකල ප්‍රදේශයේ. වසර ගණනාවක සිටම ඔහුට මුහුණ දෙන්නට සිදුවුණේ උග්‍ර වකුගඩු රෝගයකටයි. ඔහුගේ වකුගඩු දෙකම පවතින්නේ අක්‍රිය තත්වයේ. දැන් මෙතන කටුගාල ලේ මාරු කරන්නේ. ඔක්කොම දෙකම සවුත් වෙලාද? දෙකම සවුත් වෙලා.
මෙවන විටත් වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ඔහු සතියකට අවස්ථා දෙකකදී ලේ පිරිසිදු කර ගැනීමට රෝහල් වෙත යාමේදී මුහුණ දෙන්නේ දැඩි අභියෝගයන්ටයි. නැත්නම් පාරට ගිහිල්ලා යන වාහනයක මේ දවස්වල බස් වැඩ කරන්නේ නැහැ. යන වාහන වල එල්ලි ගිහිල්ලා තමයි මගින් මඟට යන්නේ. ඉස්පිතාලෙට කොහොම හරි යනවා වෙලා. ලේ මාරු කරන්නේ නැත්නම් ඉන්න බෑනේ. ලේ මාරු කරන්නේ නැත්නම් උස්ම ගන්න බෑ මහත්තයා. ලේ මාරු කරලා? ඔව් ලේ මාරු කරලා දඹුල්ල ඉඳලා පයින් ආවම කිලෝමීටර් 3ක් වගේ. මේ සල්ලි නැතුව මම යතේ. රෝගී තත්ත්වය නිසාම බොහෝ විය පැහැදම් සිදුවෙති. දරුවන් ජීවත් කරවන්නට චාමර සහ බිරිඳද නේක දුක් විඳී. දැන් කොහොමද මෙයාගේ ඔන්ලයින් විභාගයෙන්? ෆෝන් චාමරට අවශ්‍ය එක් වකුගඩුවක් ලබා දෙන්නට ඔහුගේ බිරිඳ සූදානම් වුවද සැත්කම සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කරගන්නට ඔවුනට නොහැකි වී තිබෙයි. වකුගඩු දෙන්න සූදානම්ද? බැලුවද? මොකද දෙන්න නැතු වුනේ? ඔපරේෂන් එක කරගන්න මේ සල්ලි නිසා තමයි ගොඩක් පරක්කු වෙන්නේ. ડોක්ටර්ලා කියන්නේ ටක් කාලා කරගන්න කියලා. ඒකන් තමයි ඩයලිසිස් කර ලේ මාරු කරන්නේ. තවමත් තරුණ වයසේ පසුවන චාමර සහ ඔහුගේ බිරිඳ කුඩා දරුවන් දෙදෙනෙකු හා කඳුළු සඟවාගෙන ඉල්ලා සිටින්නේ ඔවුනගේ සැත්කම සඳහා අවශ්‍ය වන මුදලසේම චාමරගේ වටිනා ජීවිතයයි. අවධානය විදේශ පුවත් වෙත. මෑත ඉතිහාසයේ ඉන්දියාවේ විශාලතම කැබිනට් සංශෝධනය ඊයේ සිදු වුණා. යනුව ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ කැබිනට් මණ්ඩලය 44 සිට 78ක් දක්වා ඉහළ දැමීමට එරට අග්‍රාමාත්‍යවරයා කටයුතු කර ඇති බවයි. ඉන්දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා 2014 වර්ෂයේදී බලයට පත්වීමෙන් පසු සිදු වූ විශාලතම කැබිනට් මණ්ඩල සංශෝධනය ලෙසයි මෙය හැඳින්වෙන්නේ. කැබිනට් සංශෝධනයට පෙර අධ්‍යාපන අමාත්‍යවරයා නීතිය හා තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා සහ පරිසර අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන අමාත්‍ය දුර හෙබ වූ 12 දෙනෙකු සිය අමාත්‍ය දුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය හර්ෂවර්ධන්ද එලෙස ඉල්ලා අසූ අමාත්‍යවරුන් අතර වන බවයි ඉන්දිය වාර්තා සඳහන් කළේ. නව අමාත්‍යවරුන් 36 දෙනෙකු කැබිනට් මණ්ඩලයට එක් කර ඇති අතර 7 දෙනෙකුට උසස්වීම් ලබා දී ඇති බව සඳහන්. කෙසේ වෙතත් මුදල් විදේශ සම්බන්ධතා ස්වදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍ය දුරයන්හි කිසිදු වෙනසක් සිදු නොකෙරෙන බවයි වාර්තා වන්නේ. නව කැබිනට් මණ්ඩලයේ වයස අවුරුදු 50ට අඩු අයට හා කාන්තා නියෝජනයට වැඩි ඉඩ කඩක් වෙන් කර ඇති බවද සඳහන්. මේ අතර හයිටි ජනාධිපතිවරයාගේ නිවසට එල්ලූ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අන්තර්භාර අගමැති ක්ලෝඩ් ජෝසප් සඳහන් කළේ ජනාධිපති ජොවෙනෙල් මොයිස් සන්නද්ධ පිරිසක් එල්ල කර ප්‍රහාරයකින් මිය කිය බවයි. එම ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාගේ බිරිඳද තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම ඝාතන සිදුවීමට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු පොලිසිය සමග සිදු වූ වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් සැකකරුවන් 30 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බවයි. මේ අතර අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකබ් සූමා පොලිසියට බහර වී තිබෙනවා. දූෂණ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් එරට අධිකරණය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කළ අතර ඒ අනුව දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයා පොලිසියට බහර වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අදාළ නඩුවෙන් දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකබ් සූමාට මාස 15ක සිරදඬුවමක් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ. හෙට ජූලි 9 වැනිදා ඇමරිකානු හෘද ශල්‍ය වෛද්‍ය ඩැනියල් හේල් විලියම්ස් විසින් නිර්වධනයකින් තොරව එක්සත් ජනපදයේ පළමු සාර්ථක හෘද සැත්කම සිදු කර ඇත්තේ 1893 වසරේ හෙට වැනි දිනකදී. එමෙන්ම ඇමරිකාවේ කළු ජාතිකයන්ට අයත් පළමු රෝහල ආරම්භ කර ඇත්තේද මොහු විසිනුයි. ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්, ගාඩ්නර් ග්‍රීන් හබාඩ් සහ තෝමස් සැන්ඩර්ස් සහ තෝමස් වොට්සන් විසින් ලෝක ප්‍රකට බෙල් දුරකථන සමාගම ආරම්භ කර ඇත්තේ 1877 වසරේ හෙට වැනි දිනකයි. මිනිත්තුවකටත් අඩු කාලයකින් මීටර 100 නිදහස් ආර ඉසව්ව පිහිනු පළමු පුද්ගලයා බවට ජොනි වයිස්මුල පත්ව ඇත්තේ 1922 වසරේ හෙට වැනි දිනකයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමු යමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV නිවුස් YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.